වෙලා උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහි නඩුවේ තීන්දුව අද. චීනය සැබවින්ම ශ්‍රී ලංකාවේ අවංක සුහද මිතුරෙකු බව අගමැතිවරයා කියයි. ජාතික විද්‍යාපදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව ජනගත කිරීම ලබන සඳුදා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සංවර්ධනයට ප්‍රංශයෙන් ආධාර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පෞරාණික පියානෝවක් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයකට අධිකරණ නියෝග. සහන මල්ලක් හදීමේ වැඩසටහනින් පවුල් 5,60,000කට ප්‍රතිලාභ. සෞදි අරාබියේ දුම්රියේ රේදුරු තනතුරුවලට කාන්තාවන්. මධ්‍යම ආසියා ප්‍රථම බීච් වොලිබෝල් තරඟාවලිය මීගමුව වෙරළ තීරයේදී අද. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ බුද්ධ්‍යංශ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර යන මහතුරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරේ. කොළඹ අලුත්කඩේ මහාධිකරණයේදී අද පෙරවරු 9ට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. විනිසුරු නාමල් බලල්ලේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පුරා මාස 3ක් එම නඩුව විභාග කෙරිණි. චෝදනා 855ක් යටතේ නඩුව ගොනු කර තිබුණි. නම් කර තිබූ සාක්ෂිකරුවන් සංඛ්‍යාව 1215කි. 2019 අප්‍රේල් 21 වෙනිදා ඉල්ල වූ එම ප්‍රහාරයෙන් විදේශීය සංචාරකයන් කුඩා දරුවන් ඇතුළු 275 දෙනෙකුට ජීවිත අහිමි විය. තුවාල ලැබූ සංඛ්‍යාව 500ක්ම වයි. චීනය සැබවින්ම ශ්‍රී ලංකාවේ අවංක සුහද මිතුරෙකු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම වත්මන් රජයේ අරමුණයි. චීනී වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා දක්වන දායකත්වය අගමැතිවරයා කෘතවේදීව සිහිපත් කරයි. ශ්‍රී ලංකා චීන රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වේ වසර 65ක් සපිරීම නිමිත්තෙන් කොළඹ ඊයේ පැවති උත්සවයේදී තවදුරටත් ඒ පිළිබඳ කරුණු දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා. චීනය පිළිගැනීමට සහ චීනය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගීම වෙනුවෙන් මම මේ ව්‍යාපාරය මූර්ති සමිති ව්‍යාපාර තරුණ ශිෂ්‍ය ව්‍යාපාර දවන්ත අරගල කරගෙන ගියවා. මා ත්‍රිස්තර විද්‍යාලය ශිෂ්‍ය වශයෙන් සිටියේ එම පෙළපාලියට සහභාගී වුණා. ගත වූ දශකයේ තුළ චීනයේ නව ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක කරන බව දන්නවා. පළමුව ක්‍රියාත්මක කළේ නව සේනාමාවත ව්‍යාපෘති. ශ්‍රී ලංකාවේ ආරම්භක සමාජිකයෙක්. චීනය අද ලෝක විශාලම වෙළඳපොළ. ඒ නිසාම විදේශ විනිමය ගලායි. ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට චීනය මේ වන විට පිටත් පත් වෙලා අවසන්. චීනය නිසාම සමස්ත ආසියාව වෙනසකට ලක් වෙලා තියෙනවා. චීනය නැගී සිටියේ ස්වශක්තිය. ඒ වගේම රටවල් අතර මිත්‍රත්වය. චීනය අපේ ඓතිහාසික මිත්‍රයෙක්. ඒ වගේම අව්‍යාජ මිත්‍රයෙක් බවට කියනවා. ජාතික විද්‍යාපදනම සකස් කර ඇති ගෝලීය ඩිජිටල් වේදිකාව සඳහා මේ වන විට විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයන් හා විද්‍යාඥයන් 10කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇතැයි එම පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතාංශ ප්‍රධානී ජේ.ජී. ශාන්තිසිරි මහතා කියයි. ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනිවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සහ වෘත්තිකයන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් ජාතික විද්‍යාපදනම ගෝලීය ඩිජිටල් වේදිකාව සකස් කර තිබේ. එය ජනගත කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන සඳුදා සිදුවයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ තවදුරටත් කරුණු දැක්වූ
ජී ශාන්තසිරි මහතා. විද්‍යා තාක්ෂණ නවෝත්පාදන ශාස්ත්‍රය ගත්තාම ගොඩක් රටවල දැන් පරීක්ෂණ වලින් පෙන්වලා තියෙනවා මේ විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රයේ යෙදවුම් GDP එකෙන් විද්‍යා තාක්ෂණයට යොදවන අරමුදල් ප්‍රමාණය වැඩි වෙන්න ආර්ථික සංවර්ධනය වැඩි වෙනවයි කියන එක ඒක පැහැදිලිව පේනවා. ඒ දියුණු රටවල් දිහා බැලුවම හැබැයි අපේ සීමිත සම්පත් එක්ක අපේ GDP එක වැඩි කරගන්න විද්‍යා නවෝත්පාදන වැඩි කරගන්න නම් අපි යෙදවුම් වැඩි කරන්න ඕනේ. යෙදවුම් කියන්නේ මොනවාද? human resource, infrastructure and knowledge. ඇත්තටම ලංකාවේ සීමිත සම්පත් තියෙන නිසා අන්න ඒකයි අපේ මේ ඩිජිටල් වේදිකාවේ හරහා අපි කරන්නේ අපේ ශ්‍රී ලාංකීය විදේශගත වෘත්තිකයන් විද්‍යාඥයන්ගේ දායකත්වයේ ලබා ගන්නවා මේ කාර්යය උදෙසා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සංවර්ධනය සඳහා මුල්‍ය හා තාක්ෂණික ආධාර සැපීමට ප්‍රංශය සූදානම්ව සිටින බව එහි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ශානිකා හිරිපුරේගම මහත්මිය පවසයි. විශේෂයෙන් රොබෝ තාක්ෂණයේ ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රංශයට ඉදිරිපත් කළ යෝජනාවලට යහපත් ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ඇය සඳහන් කරයි. ඒ අය කැමති අපේ රටත් එක්ක සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය සමග සම්බන්ධ වෙන්න. මොකද ඒගොල්ලෝ කියන්නේ දේශීය වෛද්‍යයයි මේ දෙකම එකහු වෙන්න ඕනේ කියන මතය තමයි එයා ඉන්නේ. ඒ නිසා දැන් අපි ශ්‍රී ලංකා තානාපතිතුමත් මමත් මේ කියුරි ඉන්ස්ටිටියුට් එකේ තියෙන ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර් සම්බන්ධ වෙලා ඒ අය දැන් මෙහෙට එන්න ලෑස්ති වෙනවා. මොකද අපිට මුදලම ආධාරය කරන්න බෑ. ප්‍රජාතානාපති කාර්යාලයෙන් ලංකාවේ තියෙන ප්‍රජාතානාපති කාර්යාලයෙන් තමයි හුඟක් මුදල් ලබා දෙන්නේ. ඒගොල්ලෝ ඒ අය මෙහෙට ඇවිල්ලා අපිට සමග විසුමක් අරගෙන විශේෂයෙන්ම දේශීය වෛද්‍ය සහ තාක්ෂණ අපිට ලබා දෙන්නේ. ඒ හුඟක් කැමති අපේ රටත් එක්ක සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තිබූ විදේශීයකින් ගෙන් වූ අධික වටිනාකමකින් යොත් පෞරාණික පියානෝවක් අස්ථානගත වීම පිළිබඳ සිද්ධිය විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළේය. සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා 2020 ජූලි 1 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කෙරිණි. මේ දක්වා කර ඇති විමර්ශනවලට අනුව පොදු දේපල පනත යටතේ වරදක් සිදු වී ඇති බව අනාවරණ වන බැවින් අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවටගෙන නීති මගින් ක්‍රියා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය දැනුම් දුන්නේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වර්ෂ 2019 දී මා ජනාධිපතිවරයට පත් වන විට රටේ ජනතාවට තිබුණු මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබෙනවා. මේ වෙනකොට අපේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ. පාතාල උවදුර එදා බරපතල ලෙස ව්‍යාප්ත වී තිබුණා. බන්ධනාගාර බස්වලට වෙඩි තබා එහි ආරක්ෂකයින් සහ සිරකරුවන් මරා දැමූ යුගයක් අපට දුටුවා. මහපාරේ ගමන් කළ ජනතාව පාතාල කරුවන්ගේ සටන් වලට මැදි වී වෙඩිකා මියගිය යුගයක් අප පසු කළා. පසුගිය වසර දෙක තුල මේ තත්ත්වය වෙනස් කරන්නට රජයට හැකි වී තිබෙනවා. මත්ද්‍රව්‍ය උදුරත් එදා ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. රටේ තරුණ ප්‍රජාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙමින් සිටියා. පිටරටවලට පවා මත්ද්‍රව්‍ය සපයන කල්ලි ලංකාව තුල බිහි වී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබුණා. මේ කඩිනමින් පාලනය කිරීම සඳහා අප බලයට පත් වූ පසු පියවර ගත්තා. දුර දකින දුර දැක්ම. අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක් දීමේ රජයේ වැඩසටහන යටතේ ග්‍රාම සේවාව සම් 14022ක පවුල් 5,60,880කට ප්‍රතිලාභ හිමි වේ. තෝරාගන්නා පවුල් සඳහා මාසකට රුපියල් 2000ක වටිනාකමකින් යුත් සහන මල්ලක් මාස 12ක කාලයක් හිමිවනු ඇත. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 1366කි. 2021 අයවැයෙන් යෝජනා කෙරෙනු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පසුගිය සතියේ ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණි. ගෘහ ආර්ථිකය සුරක්ෂිත කිරීමේ වැඩසටහන සඳහා පසුගිය අයවැයෙන් රුපියල් කෝටි 1500ක් වෙන් කෙරිණි.
අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම සහ ආදායම ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාමේ පීඩන සැහැල්ලු කිරීම, කාන්තා ව්‍යවසායකයන් මූලික කරගත් කුඩා සුපිරි වෙළඳසැල් ජාලයක් ස්ථාපිත කිරීම යන අංශ සඳහා එම මුදල් වැය කෙරේ. ඊට අමතරව වතු කම්කරු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත තිරිඟු පිටි සහනාධාර වැඩසටහන සඳහාද එමකින් මුදල් වෙන් කෙරනු ඇති. මෙරට තරුණ තරුණයන් විදේශයන්ට සංක්‍රමණය වීමට උත්සාහ දරනවාට වඩා මෙරටදීම වෘත්තිකයන් බවට පත්වීමට ක්‍රියා කරන්නේ නම් එය වඩාත් ප්‍රතිඵලදායක බව රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙයි. ලෝකයේ සමග තාක්ෂණිකව සම්බන්ධ විය හැකි ක්‍රම රසක් පවතී. ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තාක්ෂණික ගම්මාන සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුව බව රාජ්‍ය ඇමතිවරයා කියයි. ඔහු ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින්. ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ පසුගිය වසර දෙක තුළ තාක්ෂණික ශාස්ත්‍රයේ යටිකල පහසුකම් දියුණු කිරීම සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. අද මේ වෙන විට මම හිතන්නේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 96%කට වඩා ඉදිරි සංදේශ පද්ධතීන් මගින් සම්බන්ධ කරලා තිබෙනවා. ඒ වගේම දත්ත සංනිවේදනය කිරීමේ හැකියාව රට පුරාම තියෙනවා. 4G තාක්ෂණය 95% විතර රටේ ප්‍රදේශ ආවරණය කරනවා. තව උරු කාලයකින් අපේ මේ ෆයිබර් නෙට්වර්ක් එකත් ඉවර වුණාම ලංකාව පුරාම අවශ්‍ය කරන තාක්ෂණික යටිතල පහසුකම් අපිට සපයන්න පුළුවන්. ඒතකොට ඊළඟට අවශ්‍ය වෙන්නේ මේ ගොඩනගන තාක්ෂණ යටිතල පහසුකම් භාවිතා කරලා ඒ හරහා අලුතෙන් ව්‍යාපාරික අවස්ථා ඇති කිරීමයි. ඒ වගේම එතනදි තමයි මේ තාක්ෂණික උද්‍යාන කියන අදහස අපිට වැදගත් වෙන්නේ. මේ තාක්ෂණික උද්‍යාන හරහා අපි උත්සාහ කරන්නේ යම් යම් ප්‍රදේශවල තෝරාගත් ස්ථානවල මේ තාක්ෂණික උද්‍යාන හදලා ඒවායේ පහසුකම් ලබා දෙන්න අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාරවලට තාක්ෂණික ලෝකයේ තුල ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,33,051කි. ඊයේ ආසාදිතයෝ 1,235 දෙනෙක් හඳුනාගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 27ක් තහවුරු කළේය. පිරිමි 17 දෙනෙක් සහ කාන්තාවෝ 10 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ සංඛ්‍යාව 19කි. සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ ආධිකත්‍රෝ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ 136 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් එම ආයතනයේදී අද සර්වරාත්‍රික පිරිදේශනයක් පවත්වේ. ඒ රාත්‍රී 9:30 සිට රාත්‍රී 11 දක්වා ස්වදේශීය සේවය ඔස්සේ සජීවීව විසිරුවා හැරීමට ජාතික ගුවන්විදුලිය විධිවිධාන යොදා තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලබන මැයි මාසයේ අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාල ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති සම්පත් අමරතුංග මහතා කියයි. ඒ සඳහා උසස් අධ්‍යාපන පනත ලබන අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු එම කරුණු අනාවරණ කළේය. උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් එතෙක් හෙද විද්‍යාල සියල්ල ඒකරාශී කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට ගෙන යන ලෙසත් ජනාධිපතිතුමා ඒ දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිටුවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව වර්ධනය වීම කිසිසේත්ම අවතක්සේරුවට ලක් නොකළ යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත මහතා අවධාරණය කරයි. මරණයට පත්වන බහුතරයක් වයෝවෘද්ධ පුද්ගලයෝ වෙති. කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් ඔවුන් තම නිවෙස්වල වයස්ගත පුද්ගලයන් වෙත වෛරසය ගෙන යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි. කොරෝනා ලක්ෂණ නොපෙන්වමින් නිරෝගී පුද්ගලයන් ලෙස සමාජයේ සිටින අය අහඹු ලෙස තෝරා පරීක්ෂණයට ලක් කිරීමෙන් ආසාදිතයන් හඳුනාගත හැකිය. මෙම තත්ත්වයේ හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක් නො වූ සිළු දෙනා හැකි ඉක්මනින් එන්නත්කරණයට ලක්වීමෙන් කොරෝනා මරණ වළක්වා ගත හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.
රුසියාව මේ වන විට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට හේතු සොයමින් සිටින බව ඇමරිකාව කියයි. ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ පැවසුවේ කුමන අවස්ථාවක හෝ හමුදා ක්‍රියාමාර්ග ආරම්භ විය හැකි බවයි. කෙසේ වෙතත් තවමත් තානාපති මට්ටමේ විසඳුමකට ඉඩකඩ පවතින බව ඔහු සඳහන් කළේය. චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන රුසියාව ඇමරිකාව අර්බුදයක් ගොඩගැන්වීමට උත්සාහ දරන බවට චෝදනා කරයි. යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියාව යලි යලිත් අවධාරණය කරයි. යුක්‍රේන දේශීය සීමාවේ රඳවා සිටි රුසියානු හමුදා ඉවත් කර ගැනීමද මේ වන විට ආරම්භ වී තිබේ. සෞදි අරාබිය දුම්රිය රේදුරන් ලෙස කාන්තාවන් බඳවා කිරීමට තීරණය කරයි. තනතුරු 30ක් සඳහා අයදුම්පත් 28,000ක් ලැබී තිබූ බව එරට දුම්රිය සමාගම කියයි. බඳවා ගන්නා කාන්තාවන්ට වසරක පුහුණුවක් හිමි වෙයි. ඉන් අනතුරුව ඔවුන් මක්කම සහ මෙඩීනා අතර දුම්රිය ධාවනයට යොදවනු ඇත. මුස්ලිම් රටක් වන සෞදි අරාබියේ මෙවැනි තනතුරකට කාන්තාවන් බඳවා ගන්නා පළමු අවස්ථාව මෙයයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. මහනුවර දිස්ත්‍රික්කයේ තුල පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති රැසක් 100%කින්ම සාර්ථක වී ඇතැයි දිසාලේකම් චන්දන තෙන්නකෝන් මහතා කියයි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ව්‍යාපෘති 57ක් ක්‍රියාත්මක කෙරිණි. ඒ සියල්ල මේ වන විට අවසන්ය. ඒ සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් කෝටි 7කි. ග්‍රාමීය ක්‍රීඩා පිටිය සංවර්ධනය සඳහා රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වෙන් කර තිබිණි. ඒ යටතේ ව්‍යාපෘති 20ක් ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සියල්ලේ වැඩ මේ වන විට අවසන් කර ඇතැයි පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිසා ලේකම්වරයා පැවසීය. වතු ආශ්‍රිත ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 70ක වේදමින් ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක කෙරිණි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන පන්තුවාර 2020 තරගය මෙල්බර්න්හිදී අද පැවැත්වේ. දෙරට අතර මේ දක්වා පැවති තරග තුනම ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දැනටමත් තරගාවලියේ ජයගෙන අවසන්ය. තරගයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසර 1:40ට ආරම්භයි. ලබන වසරට යෙදෙන 75 වෙනි නිදහස් සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මධ්‍යම ආසියා ප්‍රථම බීච් වොලිබෝල් තරගාවලිය මේගමුව බීච් පාක් වෙරළ තීරයේදී අද ආරම්භයි. නිදහස් සමරුව නිමිත්තෙන් සම්මේලනය වොලිබෝල් හා බීච් වොලිබෝල් තරගාවලි කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහි ප්‍රථම අංගය වන්නේ මෙම තරගයයි. ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ එය පැවැත්වේ. පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැත්වුණ තරගාවලියට ඉරානය, උස්බෙකිස්තානය, මාලදිවයින, පාකිස්තානය හා සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වෙයි. තරගාවලියේ සමාරම්භ උත්සවය පෙරවරු 8ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රාජ්‍ය ඇමති කාංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය අවසන් වන්නේ ලබන ඉරිදායි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෛනික මගී මෙහෙයුම් සංඛ්‍යාව 12000 දක්වා ඉහළ නැංවෙයි. ගුවන්තොටුපළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව ලක්ෂ 60කි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට පෙර එම සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබිණි. දැනට ගුවන්තොටුපළේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියේ නිමවීමෙන් පසුව වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව 1,50,00,000 දක්වා ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB You Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය මූලිකව ආරම්භ කළ අපනයන වගාවලින් ඉහළ අස්වන්නක් ලැබී තිබේ. මත්තල ප්‍රදේශයේ මුලින් වගා කළ අක්කර 1ක අඹ වගාවට අමතරව පොකුරු ගම්මාන වැඩසටහන යටතේ තවත් අක්කර 62ක අඹ වගා කෙරිණි. කොයි පවුල් 200ක් ඒ සඳහා එක්ව සිටිති. වීරවිල, බන්දගිරිය, බෙරලිහෙළ, ලුණුගම්වෙහෙර, මාමඩල හා මයුරපුර ප්‍රදේශවල පොකුරු ගම්මාන වැඩසටහන යටතේ අඹ වගාව සිදු කෙරිණි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මිළඟට දවසේ සටහන. විපක්ෂයේ වසර දෙකක් තිස්සේ ජප කරන මන්ත්‍රයක් ඇත. තෙල් ඇත්තේ තව මාසයයි. සහල් නැහැ. ඉදිරියේදී මේ රටේ මහා ආහාර හිඟයක් ඇති වෙනවා. රට ණයබරින් පිරීලා. ගෙවන්න ඩොලර් නැහැ. ජාතික ආරක්ෂාව තහවුරු වී නැහැ. විපක්ෂයේ මේ මන්ත්‍රයට අනුව තෙල් නැති, සහල් නැති, කෑම නැහැ කියන ඒ සියල්ල ඉවර වූ මාසය තවමත් පැමිණ නැත. මහ ජනතාවට රට ගැන වැරදි අවබෝධයක් දී තම දේශපාලන කටයුතු පුළුල් කර ගැනීමට විපක්ෂයේ දරන උත්සාහය අසාර්ථකය. මෙරට ඉතිහාසයේ කිසි දිනක බඩගින්නේ ජනතාව මිය ගොස් නැත. ඉන්ධන නොමැතිකමින් රථවාහන පාරේ නැවතුණු දිනයක් නැත. වෙළඳපොලේ සහල් නැත්තරම නැති වූ දවසක් නැත. වගා පාළුවේ නම් රජය හඳින් හෝ සහල් ගෙනවිද්දී ජනතාව රැකගනු ඇත. පසුගිය කන්නවලදී පෞද්ගලික සහල් මෝල් හිමියෝ වීතෝග ලක්ෂ ගණනින් ගබඩා කර වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩහළේය. එහෙත් රජය විසින් පාරිභෝගිකයාට අත ඇති මුදලට සහල් ලබා ගැනීමට හැකිවන පරිදි පිටරටින් සහල් ගෙනවිත් වෙළඳපොළ සහලින් පුරවා දමා ඇත. ඉදිරියේදී දැවැන්ත ආහාර හිඟයක් ඇතිවේයයි කියන විපක්ෂයට හොඳම පිළිතුර දැන් ලැබී ඇත. එනම් මහකන්නේ වියස්සන්නෙන් පිරී පැවතීමයි. වාචාල කතාවලට කන් නොදෙන වචනයට වඩා ක්‍රියාවෙන් වැඩ පෙන්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වසර දෙක තුල කළ කී දේ දැක ඒ බව නොදැන විරුද්ධ පක්ෂයේ කියන බොරු කතා ජනාධිපතිතුමාගේ පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් රටේ ජනතාව තකන්නේ නැත. යලි සිරස්තල පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහි නඩුවේ තීන්දුව අද. චීනය සැබවින්ම ශ්‍රී ලංකාවේ අවංක සුහද මිතුරෙකු බව අගමැතිවරයා කියයි. ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව ජනගත කිරීම ලබන සඳුදා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සංවර්ධනයට ප්‍රංශයෙන් ආධාර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පෞරාණික පියානෝවක් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයකට අධිකරණ නියෝග. සහන මල්ලක් දීමේ වැඩසටහනින් පවුල් 5,60,000කට ප්‍රතිලාභ. සෞදි අරාබියේ දුම්රිය රේදුරු තනතුරු වලට කාන්තාවන්. මධ්‍යම ආසියා ප්‍රථම බීච් වොලිබෝල් තරඟාවලිය මීගමුව වෙරළ තීරයේදී අද. උදැසන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.